අපි ඔබ හැම කෙනෙකුව නැවතත් ස්වාමින් වහන්සේගේ ගෘහයට ස්වාමින් වහන්සේගේ අභියසයට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් උසස් නාමයෙන් පිළිගනු ලබනවා. ආමෙන්. අද දවසේත් අපි ස්වාමින් වහන්සේගේ වචනය බලන්න ලෑස්ති. අපි යොහානස් සුභාරංචි පොතෙන් තමයි කියවන්න යන්නේ. යොහාන 11 වෙනි පරිච්ඡේදයට අපි පෙරලමු අපේ බයිබලයේ. ඔබ දන්න කොටසක් විදිහට සහ ඔබ කියවලා තියෙන කොටසක් විදිහට අපි අද දවසේ දෙවියන් වහන්සේගේ වචනය බලන්න ලෑස්ති. ශ්‍රද්ධාවන්තයනි, මම ඔබට නිතරම කියනවා දෙවියන් වහන්සේගේ වචනයට වැඩි වෙලාවක්, වැඩි කැපවීමක්, වැඩි පූජාවීමක් ජීවිතේ තබන්න. එවිට දෙවියන් වහන්සේගේ දේවල් සම්බන්ධව ඔබ වැඩි අදහිල්ලකට සහ ස්වාමීන් වහන්සේගේ කාරණාවල් කෙරෙහි වැඩි චූලිතමත් භාවයකට ඔබ පත්වෙන්න යනවා. ආමෙන්. අපි කියවන්ට යනවා 11 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ ඉඳලා 4 වෙනි පදය දක්වා. මරියාගේද ඇගේ සහෝදරිය වූ මාර්තාගේද ගම වූ බෙතානියෙහි ලාසරුස් නම් එක්තරා මිනිසෙක් රෝගීව පොඩක් පැහැදිලි මදි වගේ මයික් එකේ පොඩි අප්සෙට් එකක් තියෙනවා. චුටක් බලන්න. මුලින් ඉඳලා කියන්නේ. මරියාද ඇගේ සහෝදරිය වූ මාර්තාගේ ගම වූ බෙතානියෙහි ලාසරුස් නම් එක්තරා මිනිසෙක් රෝගීව සිටියේය. ඒ මරියා නම් ස්වාමින් වහන්සේට සුවඳ තෙල් ආලේප කොට ඇගේ හිස කෙස් වලින් උන්වහන්සේගේ පාද පිස දැමූ තැනැත්තිය. රෝගීව සිටි ලාසරුස් ඇගේ සහෝදරයාය. එබැවින් ඔහුගේ සහෝදරයෝ ස්වාමිනී ඔබ වහන්සේ ආදරව සිටින තැනැත්තා රෝගීව සිටියයි උන්වහන්සේට කියා යැව්වෝය. නමුත් යේසුස් වහන්සේ අසා ඒ රෝගයේ මරණය පිණිස නොව එයින් දෙවියන් වහන්සේගේ පුත්‍රයා මහිමයට පමුණුවන ලබන පිණිස දෙවියන් වහන්සේගේ ගෞරවය සඳහායි කීසේක. ඔව්, මේ කොටස මම විශ්වාස කරනවා ඔබ කියවලා තියෙනවා සහ ඔබ වැඩිපුර අහලා තියෙනවා. මේකේ පල්ලෙහාට තිබෙන කොටස් ගැන විශේෂ මතකයක් තිබෙනවා කියලා මම විශ්වාස කරනවා. අපි කියෝගෙන යදී ඒ කොටස් වලට එයි. පවුලක් ගැන කතා කරනවා. මේ පවුල සහෝදරයෙක් සහ සහෝදරියන් දෙදෙනෙක්. ඔවුන් බෙතානියේ හිටියා. බෙතානියේ හිටියා. ජෙරුසලමට කිට්ටුයි. කිලෝමීටර් 3ක් විතර දුරින් මට මතක හැටියට ඔවුන් එහි පදිංචි වෙලා හිටියා. ඔවුන් සමග ස්වාමීන් වහන්සේගේ හොඳ මිත්‍රත්වයක්, හොඳ සම්බන්ධතාවයක් තිබුණා. අපිට පේනවා එක දවසක් ස්වාමීන් වහන්සේගේ අභියස උන්වහන්සේ බෙතානියෙන් පිට ඉන්න අවස්ථාවක උන්වහන්සේට පණිවුඩයක් එවනු ලැබුවා. ඒ පණිවුඩේ තිබුණේ 3 වෙනි පදයේ කියනවා ස්වාමිනී ඔබ වහන්සේ ආදරයව සිටින තැනැත්තා රෝගීව සිටී. එද දැන් සාමාන්‍යයෙන් මේ අසනීපයක් වෙච්චාම කාටද කියන්න ඕනේ? දැන් ඔබ කියන්නේ කාටද? ඒක හරි වැදගත්. ඔබ කියන්නේ කාටද? අසනීපයක් වෙද්දී. ඔබගේ දොස්තර මහත්තයාට, එහෙම නැත්නම් පාමසියේ ඉන්න දොස්තර මහත්තයාට කාටද කියන්නේ? කොමාරි පණිවුඩේ ගියා. පණිවුඩේ ගියාම අපිට පේනවා ස්වාමීන් වහන්සේ තමන් වහන්සේත් එක්ක සිටියා වූ අයට උන්වහන්සේ කතා කරනවා. ඒ රෝගය මරණය පිණිස නෙමෙයි. දැන් මේ රෝගීව ඉන්න කෙනාගේ මරණය ගැන යේසුස් වහන්සේ කතා කරනවා. ඒක පාටම මම කල්පනා කරුවේ දෙවියන් වහන්සේගේ සැලසුම් කොච්චර උසස්ද, කොච්චර අනර්ගද. ආමෙන්. සමහර විට අපේ ජීවිතවලත් මේ වගේ දේවල් ස්වාමීන් වහන්සේ ක්‍රියාත්මක කරන්න බලාගෙන ඇති. දැන් අද දවසේ මම විශේෂයෙන්ම චරිත දෙකක් තමයි ඔබට ඉදිරිපත් කරන්න යන්නේ. කවුද? මාර්තා සහ මරියා. මම අද ඔබෙන් අහන්න යන්නේ නෑ ඔබ මාර්තාද ඔබ මරියාද කියලා. හැබැයි ඔබ තීරණය කරයි ඇත්තටම මම මරියා එහෙම නැත්නම් මම මාර්තා කියලා. මොකද මේ දෙන්නගේ
චරිතය මෙතනදී අපිට යොහන්තුමා ලියනවා. සහ පටන් ගද්දිම කිව්වා මේ මරියා ස්වාමින් වහන්සේව ආලේප කළා වූ ස්වාමින් වහන්සේගේ පාද ආලේප කරලා උන්වහන්සේව මහිමයට ගෞරවයට පත් කළා. මේ තෙලින් ආලේප කිරීමෙන් තිබුණේ ගෞරව දැක්වීමක් දෙවියන් වහන්සේගේ දරුවෝ ඊශ්‍රායල් රටේ. ඒ ගෞරව දැක්වීම ඇය කරලා තියෙනවා කියලා යොහන්තුමා පළමුවෙන්ම අපිට ඇගේ ක්‍රියාවක් ගැන මතක් කරනවා. සහ ස්වාමින් වහන්සේ ගෝලයින්ට කියනවා ඒ රෝගය කොහොමද කිව්වේ සිස්ටර්? ඒ රෝගයේ මරණය පිණිස නෙමේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා මහිමයට පමුණුන් ලබන පිණිස දෙවියන් වහන්සේගේ ගෞරවය සඳහායි. ආමෙන්. එහෙනම් අපි දැනගමු අපේ ජීවිතවල සමහර කාරණා දෙවියන් වහන්සේගේ මහිමය පිණිස උන්වහන්සේ ලෑස්ති කරලා තිබෙනවා. ආමෙන් කියනවාද? ආමෙන්. අපි දන්නේ නැහැ හුඟක් වෙලාවට අපි වෙන විදිහට ක්‍රියා කරන්න ගියාම දෙවියන් වහන්සේට මහිමය ලැබෙන්නේ නැහැ. ඒක හින්දා සුද්ධවන්තේනි නිතරම ස්වාමින් වහන්සේ දෙස බලන්න. නිතරම ස්වාමින් වහන්සේගේ අභියසේ උන්වහන්සේ ඔබේ දෙවියන් වහන්සේ බව සිහි කරලා උන්වහන්සේට නිතරම ඔබගේ ජීවිතේ සම්බන්ධතාවය ඔබ පවත්වාගෙන යන්න. ඒක හරි වටිනවා. දැන් මෙතන අපිට පේනවා ස්වාමින් වහන්සේගේ සැලසුමක් තිබුණා ලාසරස් සම්බන්ධව. අපි ඒක පල්ලෙහාට බලමු. අපි කියවන්ට යනවා 11 වෙනි පදයේ ඉඳලා තා චුට්ටක් පහළට 15 වෙනි පදයේ දක්වා. උන්වහන්සේ මෙසේ කියා අපගේ මිත්‍ර වූ ලාසරුස් සැතපී ඉන්නේ. බුදුන පිණිස යමි ඔවුන්ට කීසේක. එබැවින් ගෝලේ උන්වහන්සේට කතා කොට ස්වාමිනී ඔහු සැතපී සිටී නම් ඔහුට සුව වේවායි කීවෝය. යේසුස් වහන්සේ කීවේ ඔහුගේ මරණය ගැනය. ඔහු නින්දේ පහසු ගැනීම ගැන උන්වහන්සේ කීසේකයි සිතුවෝය. එබැවින් යේසුස් වහන්සේ ඔවුන්ට පැහැදිලි ලෙස කතා කොට ලාසරුස් මැරිලාය. නුඹලා විශ්වාස කරන පිණිස මාහි නොසිටියාට නුඹලා නිසා සතුරු වෙමි. එසේ වී නමුත් ඔහු ළඟට යමු යයි කීසේක. ස්වාමින් වහන්සේ කතා කෙරුවා. ගෙවිලා ගියා යම් කතා සහ කාලය ගෙවිලා ගියා. ගෙවිලා යද්දී ස්වාමින් වහන්සේ කතා කෙරුවා. අපේ මිත්‍ර වූ ලාසරස් සැතපේ ඉන්නවා. ඔහු පුබුදුවන පිණිස යමු කියන යෝජනාව උන්වහන්සේ ගෙනාවා. ශ්‍රද්ධාවන්තයනි මේ වෙද්දී උන්වහන්සේ පොඩක් යෙරුසලමෙන් පිටට වෙලා තමයි හිටියේ. මොකද උන්වහන්සේට විරුද්ධව ක්‍රියා කරන ස්වභාවයක් නායක පූජකයෝ සහ ලියන්නෝ ඇතුළුව ස්වාමීන් වහන්සේට විරුද්ධව නැගිට්ටා වූ කණ්ඩායම උන්වහන්සේත් එක්ක වෛරයෙන් හිටියා. නමුත් අපි එක දෙයක් දැනගන්න ඕන. මිනිස්සු කොච්චර වෛරයෙන් හිටියත් ස්වාමීන් වහන්සේට උන්වහන්සේගේ දේවල් කරන්න කිසි බාධාවක් තිබුණේ නැහැ. ආමෙන්. කිසි බාධාවක් තිබුණේ නැහැ. ස්වාමීන් වහන්සේ කීවා ලාසරස් සැතපෙලා ඉන්නවා අපි යමු ඔහුව පුබුදවන්න. නමුත් ගෝලයෝ අපි වගේමයි නේද? කිසි වෙනසක් නැහැ. ඔවුන් කිව්වා ස්වාමිනී ඔහු නිදාගෙන ඉන්නවා නම් ඔහුට සුව වෙයි කියලා කිව්වා. මතු පිටින් විතරක්ම තමයි හුඟක් වෙලාවට අපි හිතන්නේ දෙවියන් වහන්සේගේ දරුවනේ දෙවියන් වහන්සේගේ දේ. නේ ස්වාමීන් වහන්සේගේ වචනය අපි කිව්වත් බොහෝලාට අපි මතු පිටින් තමයි අපි ක්‍රියා කරන්න කල්පනා කරන්නේ සහ අපි අපේ ජීවිතයේ අපි විශ්වාස කරන්නේ මතු පිටින් තිබෙන දේ. එතනින් එහාට ගිය දෙයක් දෙවියන් වහන්සේ නිතරම උන්වහන්සේ අදහස් කරලා තිබෙනවා. ඒක තමයි සත්‍යතාවය. නමුත් යේසුස් වහන්සේ කිව්වේ ඔහුගේ නින්දේ පහසු ගැනීම ගැන නෙමෙයි. උන්වහන්සේ කිව්වේ පැහැදිලි ලෙසම උන්වහන්සේ කිව්වා ලාසරස් මැරිලා. ලාසරස් මැරිලා. නුඹලා විශ්වාස කරන පිණිස මම එහි නොසිටිය නිසා උඹලා හින්දා සතුටු වෙනවා. එසේවි නමුත් අපි දැන් ඔහු ළඟට යමු කියලා කීවා. ශ්‍රද්ධාවන්තයනි මේක මේ පසුබිම තමයි මට හදාගන්න අවශ්‍ය වෙලා තිබුණේ. අද දවසේ මගේ මාතෘකාව මාර්තා සහ මරියා කියන තැනට එන්න.
මාර්තා සහ මරියා අපිට ඊට පස්සේ තමයි ඔවුන්ගේ චරිත ගැන අපිට හම්බෙන්නේ සහ ඔවුන්ගේ චරිත කොහොමද ස්වාමීන් වහන්සේත් එක්ක ක්‍රියා කරන්නේ. මම නමස්කාර කරන වෙලාවෙත් කල්පනා කරුවා කොහොමද අපි එක එක්කෙනා දෙවියන් වහන්සේත් එක්ක ක්‍රියා කරන විදිය ගැන අපි චුට්ටක් කැමුරින් අද දවසේ හිතන්න ඕන කියන පණිවුඩය ඔබට දෙන්න ඕන කියලා මම මගේ දෙවියන් වහන්සේ ඉස්සරහ අපිට මම කල්පනා කරමින් හිටියා. කී දෙනෙක් මේක තේරුම් ගනීද දන්නේ නැහැ. කී දෙනෙකුට මේක වැටහිද දන්නේ නැහැ දෙවියන් වහන්සේගේ දරුවනි. අපි කියමු චුට්ටක් පල්ලෙහාට සිස්ස 17 වෙනි පදයේ ඉඳලා අපි කියවන්ට යනවා. පළමුවෙන් කියමුකෝ අපි කියමු ඒක 27 වෙනි පදේ දක්වාම කියමු. පොඩක් අහගන්න උවමනාවෙන් අහගන්න. ඒතො ලේසි මට මේක ඔබට තේරුම් කරලා දෙන්න. සේ යේසුස් වහන්සේ ආකල ඔහු සොහොන්ගේ තබා එවකට 4 දිනක් වූ බව දැනගත්සේක. බෙතානියේ යෙරුසලමට කිට්ටුව 72ක් පමණ දුරව තිබුණේය. යුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක්ද මාර්තා සහ මරියා ඔවුන්ගේ සහෝදරයා ගැන සනසන පිණිස ඇවිත් සිටියෝය. එබැවින් මාර්තා යේසුස් වහන්සේ එන බව ඇසූ විට උන්වහන්සේ සම්මුඛයෙන් ගියාය. නමුත් මරියාගේ ඉඳගෙන උන්නාය. එසේ හේයින් මාර්තා යේසුස් වහන්සේට කියන්නේ ස්වාමිනී ඔබ මෙහි සිටිසේක මගේ සහෝදරයා නොමැරෙයි. දෙවියන් වහන්සේ ඉල්ලන සේක් නම් ඒක දෙවියන් වහන්සේ ඔබට දෙන බව දනිමි කීවාය. නුඹේ සහෝදරයා නැවත නැගිටින්නේ යයි යේසුස් වහන්සේ ඈට කීසේක. අන්තිම දවසේ නැවත නැගිටීමේදී ඔහු නැවත නැගිටින බව දනිමි මාර්තා උන්වහන්සේට කීවාය. යේසුස් වහන්සේ නැවත නැගිටීමද ජීවනයේද මමය. මා කෙරෙහි අදහන්නා මල නමුත් ජීවත් වන්නේය. ජීවත්ව සිටින කවුරු නමුත් මා කෙරෙහි අදහන්නේද ඔහු කිසි කලකත් නොනසින්නේය. මේවක විශ්වාස කරනවාදයි ඈට කීසේක. එසේ ස්වාමිනී ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රෝ ලෝකයට එන තැනන් වහන්සේ වූ ක්‍රිස්තුස් බව විශ්වාස කරගෙන සිටිමි උන්වහන්සේට කීවාය. මෙසේ කියා ගොස් ඇගේ සහෝදරිය වූ මරියා රහසින් කැඳවා ආචාර්යන් වහන්සේ ඇවිත් නුඹට අඬගසන සේකයි කීවාය. ඔව් සිස්ටර් දිගටම කිව්වා. හොඳයි. දැන් අපිට පේනවා ස්වාමීන් වහන්සේ ගෝලින්ෙක් ආවා. ලාසරස්ව බලන්න. සහ ඔහුගේ නිවසට සහෝදරියන්ව බලන්න උන්වහන්සේ ආවා. නමුත් අපිට පේනවා උන්වහන්සේ ගමට ආවේ නැහැ. ගෙදරට ආවේ නැහැ. උන්වහන්සේ මදක් ඈතින් නැවතිලා හිටියා. හැබැයි පණිවුඩයක් ගියා ලාසරස්ගේ ගෙදරට. මොකද්ද? ක්‍රිස්තුස් වහන්සේ ඇවිත් ඉන්නවා. ආමෙන්. ක්‍රිස්තුස් වහන්සේ මගට ඇවිත් ඉන්නවා. මේ පණිවුඩේ ලැබුණා මාර්තාට. අපිට පේනවා මාර්තා පණිවුඩේ ලැබුණු විගස්සම මොනවාද කරුවේ? අපිට කියනවා 20 වෙනි පදයේ කියනවා ජේසුස් වහන්සේ එන බව ඇසු විට උන්වහන්සේ සම්මුඛ වෙන්න ගියා. ආමෙන්. හොඳ දෙයක්. හොඳ දෙයක්. ස්වාමීන් වහන්සේව සම්මුඛ වෙන්න තමයි ගියේ. දැන් ඒ ගිහිල්ලා මොකද උනේ? අපේ සහෝදරී කීවා මාර්තා යේසුස් වහන්සේට කියන්නේ ස්වාමිනේ ඔබ මේ හිටියානම් මගේ සහෝදරයා මැරෙන්නේ නැහැ. සුතවන්තේනි අපිට පේනවා හදවතේ දුකින් කියන්නේ නැති. ස්වාමිනේ ඔබ හිටියානම් මගේ සහෝදරයා මැරෙන්නේ නැහැ. එවෙදි ස්වාමින් වහන්සේ මලවුම නැගිටවලා තිබුණා. එවෙදි ස්වාමීන් වහන්සේ රෝගීන් සුව කරලා තිබුණා. ඒකයි පළමුවෙන්ම රෝගී වෙයිදිම උන්වහන්සේට පණිවුඩේ ඇරියේ. නමුත් උන්වහන්සේ එන්න ප්‍රමාද වුණ අපිට පේනවා. උන්වහන්සේ උවමනාවෙන්ම තමයි ප්‍රමාද කළේ. එහෙම එකක් ඔබ දැනගන්න. සමහර දේවල් උවමනාවෙන්ම අපේ ජීවිතයේ ස්වාමීන් වහන්සේ ප්‍රමාද කරනවා කියන එකත් මේ වෙලාවේ ඔබට සිහි කරන්න මතක් කරන්න කැමති දෙවියන් වහන්සේගේ දරුවනේ. සහෝදරී ගිහිල්ලා කිව්වා ස්වාමිනේ ඔබ මේ හිටියානම් මගේ සහෝදරයා මැරෙන්නේ නැත. නමුත් මොනවද කිව්වේ? ඇය තවත් වැඩියෙන් යමක් කියනවා ස්වාමින් වහන්සේ. දැනුත් ඔබ දෙවියන් වහන්සේගේ යමක් ඉල්ලනසේක් නම් ඒක දෙවියන් වහන්සේ ඔබට දෙන බව දනිමි කීවාය.
බලන්න මේ හොඳ වචනයක් හොඳ නේද? ගැම්මක් ඇති වචනයක් තමයි කිව්වේ. දැනුත් ඔබ යමක් පියාණන් වහන්සේගෙන් කොහොමද කිව්වේ? දෙවියන් වහන්සේගෙන් ඉල්ලනවා නම් ඒක ඔබට දෙන බව දන්නවා. ස්වාමින් වහන්සේ උත්තරයක් දුන්නා. නුඹේ සහෝදරයා නැවත නැගිටිනවා. ආමෙන් කියනවාද? උන්වහන්සේට උත්තරය දුන්නා. මතක තබා ගන්න. උන්වහන්සේට උත්තරය දුන්නා. මොකද්ද? උඹගේ සහෝදරයා නැගිටිනවා. ආමෙන්. ඊට පස්සේ ඇය කියනවා අන්තිම දවසේදී නැවත නැගිටිනවා කියලා මම දන්නවා. මේ මොනවාද කියන්නේ? මේ මොනවාද කියන්නේ? ස්වාමීන් වහන්සේ කියන උඹගේ සහෝදරයා නැගිටිනවා කියලා මාර්තා කියනවා ඔව් අන්තිම දවසේ නැගිටින බව දන්නවා. චුට්ටක් කල්පනා කරලා බැලුවද? මෙතන තියෙන කතාවයි පොඩක් අපි යමු සිස්ටර්. 32 වෙනි පදයට පොඩ්ඩක් අහපුවා. ඇයත් ඇවිල්ලා කිව්වේ ඒකමයි. හැබැයි පොඩි වෙනසකුත් තියෙනවා. මොකද්ද? මොකද්ද ඒකේ තිබෙන වෙනස? පාමුල වැටුණා. අර ඇවිල්ලා මොනවද කිව්වේ? කෙලින්ම ඇවිල්ලා ස්වාමින් වහන්සේට කිව්වා ස්වාමිනේ ඔබ වහන්සේ හිටියා නම් මගේ සහෝදරයා මැරෙන්නේ නැහැ. හැබැයි මරියත් කිව්වේ ඒකමයි. පොඩක් කල්පනා කරලා බලන්න මෙත්තම් පොඩක් ඔබගේ අවධානය යොමු කරන්න ස්වාමිනේ ඔබ මෙහි සිටිසෙක් නම් මාගේ සහෝදරයා මැරෙන්නේ නැත. අය පාමුල වැටුණා. එකම දේ තමයි දෙන්නම ඇවිල්ලා කිව්වේ. හැබැයි මාර්තා ස්වාමීන් වහන්සේව හම්බ වෙන්න ගිහිල්ලා මොනවාද කතා කරුවේ? ඇය කතා කරුවා ආත්මික දේවල් නෙමෙයි ආගමික දේවල්. මතක තබා ගන්න. ආගමික දේවල්. එහෙම නැත්නම් ඒක මොකද්ද කියන්නේ? දේව ධර්මයේ සම්බන්ධ දේවල් කතා කරුවා. දේව ධර්මයේ සම්බන්ධව නැවත නැගිටිනවා. හැබැයි ස්වාමීන් වහන්සේ කතා කරුවේ මතු වෙන දේවල් ගැන නෙමෙයි දැන් වෙන දේවල් තමයි ස්වාමීන් වහන්සේ කතා කරුවේ. නමුත් ඇය තේරුම් ගත්තේ මොනවාද? ඉදිරියට වෙන්න තිබෙන දේවල්. ස්වාමීන් වහන්සේට තේරුණා මාර්තා තේරුම් ගත්තේ නැහැ කියලා. ස්වාමීන් වහන්සේ නිසා කිව්වා නැවත නැගිටීම ජීවනය මමයි. නැවත නැගිටවන්නෙත් මමයි. ජීවනය දෙන්නෙත් මමයි. ආමෙන්. සුද්ධමන්තනි මතක තබා ගන්න. ඒ තනන් වහන්සේ අදත් ජීවමානයි. ආමෙන්. ඒ තනන් වහන්සේ අදත් වික්‍රමාන්විතයි. අදත් ඒ තනන් වහන්සේගේ නාමය තුල මලවුන් නැගිටවලා ජීවත් කිරීමේ බලය අධිකාරීත්වය උන්වහන්සේ සතුව තිබෙනවා. ආමෙන්. මිනිස්යෝ කරන්නේ නැහැ. හොඳට මතක තබා ගන්න. මිනිස්ය තුලින් ස්වාමින් වහන්සේ කරයි. ඒක තමයි සත්‍යතාවය. උන්වහන්සේගේ මහිමය ගෞරවය සඳහා. තවමනාද කියන්නේ ස්වාමින් වහන්සේ කිව්වා මා කෙරෙහි අදහන්නා මල නමුත් ජීවත් වන්නේය. ජීවත්ව සිටින කවුරු නමුත් මා කෙරෙහි අදහන්නේද ඔහු කිසි කලකත් නොනසින්නේය. මේක උඹ විශ්වාස කරනවද? මේක උඹ අදහනවද? උත්තර දුන්නා එසේය. ස්වාමිනේ ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ ලෝකයට එන තැනන් වහන්සේ වූ ක්‍රිස්තුස් බව විශ්වාස කරගෙන සිටිමි උන්වහන්සේට කීවාය. බලන්න කොච්චර අනර්ගද. කොච්චර අනර්ගද. ඔබ මාර්තාද? ඔබ මරියාද? මොකද කියන්නේ? තාචුට්ටක් අපි බලමු පල්ලෙහාට. එතකොට ඔබ වටහා ගනි. සැබවින්ම මම ඔබ අද මාර්තාගේ චරිතේ ජීවත් වෙනවා. එහෙම නැත්නම් ඔබ කියයි නෑ මම නම් මරියා. දැන් මම එක වචනයක් කියවනේ ගිහලා පාමුල් වැටුණා කියලා. දැන් ඔබ කියයි මමත් ගිහලා වැටෙනවා. නේද? දැන් ඔබ තීරණය දැන් මාත් ගිහලා වැටෙනවා. මෙච්චර කල් වැටෙලා නැහැ. දැන් තීරණය කරන මාත් මරියා වගේ වෙන්න ඕන. ගිහලා වැටෙනවා. හැබැයි මතක තියාගන්න. තීරණය අරගෙන ගිහිල්ලා ක්‍රියාත්මක කරන එක නෙමෙයි වැඩේ තියෙන්නේ. ගිහිල්ලා ක්‍රියාත්මක කරන විදිහයි වැඩේ තියෙන්නේ. ආමෙන්. ඒකට ඕන කරනවා හොඳ සම්බන්ධතාවයක්. ආමෙන්. හොඳ සම්බන්ධතාවය. මේ සම්බන්ධතාවය නැතුව හරි අමාරුයි දෙවියන් වහන්සේත් එක්ක වැඩ කරන්න.
මාර්තා නිකම්ම ගිහිල්ලා නිකම්ම ආවා. හොඳට මතක තියාගන්න. මොකුත්ම වුණේ නැහැ. මොකුත්ම වුණේ නැහැ. ගිහිල්ලා කතා කරපු දේවල් දිහා බලද්දී අපිට පේනවා ඇය ඉතාමත්ම ගැඹුරු දේවල් කතා කරුවා. ගැඹුරු අදහස් ඇගෙන් ස්වාමින් වහන්සේට ආවා. නමුත් ස්වාමින් වහන්සේ දැන් අද මේ වෙලාවේ මේ මොහොතේ වෙන්න යන දේ උන්වහන්සේ කිව්වත් ඇය විශ්වාස කරන්න ඇයට ඇදහිල්ලක් තිබුණේ නැහැ. ප්‍රේමාන්විත දරුවනි. ඇය ඇවිල්ලා මොනවද කිව්වේ? අපේ සහෝදරයේ පදේ මම පස්සේ කියවන බලන් ඉදී ඇය කිව්වා. 28 වෙනි පදේ. ඇවිල්ලා මොනවද කිව්වේ? ගිහිල්ලා ආවා නේද? අනේ මොකුත්ම උනේ නැහැ. මම කල්පනා කරුවා ඊයේ රාත් මම කල්පනා කරුවා මෙතන ගීතිකා පුහුණුවෙන් කරන වෙලාවට මම පිටිපස්සට කල්පනා කරුවා අනේ මාර්තා ගැන කොච්චර කනගාටුද කියලා. කොච්චර කනගාටුද. ඇයි ඇවිත් මොනවද කිව්වේ? රහසින් මරියා කැඳවලා ආචාර්යින් වහන්සේ ඇවිත් ඉන්නවා. නුඹට අඬ ගහනවා. දැන් එතන මොනවද කිව්වේ? ස්වාමින් වහන්සේ අඬ ගැහුවද ඇයට? මොකද කියන්නේ? අඬ ගැහුවද? අඬ ගැහුවද? ස්වාමින් වහන්සේ පණිවිඩයක් දුන්නාද එම මරියාට ගිහිල්ලා එන්න ගියපම් මාර්තා කියලා? කිව්වද? ඇයි මෙහෙම ගිහිල්ලා කිව්වේ? ඒක ඇගේ ජීවිතයේ සාමාන්‍ය දෙයක්. මොකද්ද? කාටට එන දේ බොරුව වුණත් කියලා දානවා. හොඳට මතක තබා ගන්න. මාර්තාගේ චරිතය බොහෝ වෙලාවට මම දකිනවා දෙවියන් වහන්සේගේ දරුවන්ගේ ජීවිත තුළ තිබෙනවා. මාර්තාගේ චරිතය. ඔක්කොම දේවල් දන්නවා. දෙවියන් වහන්සේගේ දේවල් ක්‍රිස්තුස් වහන්සේටත් වැඩිය හොඳට දන්න අය ඉන්නවා. හැබැයි මොකුත්ම වෙන්නේ නැහැ දෙවියන් වහන්සේගේ දරුවනි. මම අද ඔබට කියන්න යන්නේ මාර්තටයි මරියටයි ස්වාමින් වහන්සේ අවස්ථාවක් දුන්න වගේ ඔබේ ජීවිතයේ ස්වාමින් වහන්සේ ඔබට අවස්ථාවක් දෙනවමයි. හොඳට මතක තබා ගන්න. ස්වාමින් වහන්සේව අත්දකින්න. ආමෙන්. ස්වාමින් වහන්සේව අත්දකින්න. ඔබට මෙච්චර කාලයක් ස්වාමින් වහන්සේ අවස්ථාවක් දීලා නැත්නම් දැන් උන්වහන්සේ දෙන්න යනවා. ආමෙන්. දෙන්න යනවා. ඇයි ඒ? උන්වහන්සේ කැමති උන්වහන්සේ කවුද කියලා හරියට ඔබ මම උන්වහන්සේව දැනගන්නවට අදහ ගන්නවට. ආමෙන්. එහෙම නැත්නම් අපි හිතන් ඉන්නේ උන්වහන්සේ ආගමික කර්තෘවරයෙක්, උන්වහන්සේ හොඳ කෙනෙක්, උන්වහන්සේ ප්‍රේම කලාව කෙනෙක්, අපි ගායනා කළා වගේ දරාගත්තේ මගේ ශෝකේ, උසුලාගත්තේ මගේ පාපේ, උන්වහන්සේගේ පහර වලින් අපිට සුවය නේ බොහෝ දේවල් අපි ගායනා කරුවා, අපි වර්ණනා කරුවා වෙන්න පුළුවන්. හැබැයි අපි තවමත් ජීවත් වෙන්නේ මාර්තාගේ චරිතයේද? එහෙම නැත්නම් මාර්තා වගේ ප්‍රශ්නයක් ආපුවම අපි ගිහිල්ලා අපි ආඥා කරලා කියනවා ස්වාමිනී අපිට උදව් කරන්න, ස්වාමිනී අපිව සලකන්න. නමුත් කිසිම උත්තරයක් නැහැ. හිස් අතින් හැරිලා ආපහු වෙනවා. ඔබට එහෙම වෙලා තියෙනවද? ස්වාමින් වහන්සේගේ අභියසයට ගිහිල්ලා ඔබ හිස් අතින් ඇවිත් තියෙනවද? උත්තර නැතුව බැලුවද ඇයි කියලා? ඔබ හිතනවාද ස්වාමින් වහන්සේ ඔබට උත්තර දෙන්න බැරි විදියට උන්වහන්සේගේ අත කොට වෙලා, එහෙම නැත්නම් ඔබගේ හඬ අහන්න බැරි විදියට උන්වහන්සේගේ අගුල් වැටිලා කියලා උන්වහන්සේගේ සවන් නැහැ දෙවියන් වහන්සේගේ දරුවනි. මතක තබා ගන්න. අපිට අපේ දෙවියන් වහන්සේත් එක්ක වැඩ කරන්න නම්, අපිට අපේ දෙවියන් වහන්සේ සමග ක්‍රියා කරන්න නම් අපිට මොනවද අවශ්‍ය කියලා අපි දැන් පල්ලෙහාට කියලා බලමු. මරියා සම්බන්ධව කියන්න යනවා. දැන් කොහොම හරි මරියා ගියා. ඒ මරියා ගියා දැන් පණිවිඩයක් කිව්වා. චුට්ටක් කල්පනා කරලා බලන්න. ඔබත් අවස්ථාවක් ආපුවම මොන හරි දෙයක් බොරුවක් හරි කියලා දානවද? මතක තියාගන්න සමහර ඇදලිවන්තයෝ බොරු කියන්නේ නැහැ, බොරු කියවෙනවා. එහෙමයි ඉන්නවා. ඒක පුරුද්දට ගිහිල්ලා බොරු කිව්වේ නැත්නම් හරියන්නේ නැහැ. ගල් පැලෙන බොරු මතක තියාගන්න. මේ ස්වාමින් වහන්සේව අදහන අය කියන බොරු ඔබ අතර ඉන්නවද නැද්ද මම දන්නේ නැහැ. ඔබ අතර ඉන්නවා නම් ඔබ එවැනි කෙනෙක් නම් ඔබ අවදි වෙන්න. දෙවියන් වහන්සේ ඉස්සරහ පිට. සමහර දරුවෝ දෙමව්පියන්ගේ බොරුකාර ජීවිත දැකලා දරුවොත් බොරු කියන්න පටන් ගන්නවා. දන්නවද? එක පවුලක් හිටියා වෙනපුවේ. මම දන්න පවුලක්.
ටෙලිෆෝන් පණිවුඩයක් එම ආවොත් එන්නේ පුරුෂයාව හොයන්න. පුරුෂයා ගැන මොකද පුරුෂයා කලාව රැකියාව සම්බන්ධව තමයි ගෙදරට පණිවුඩේ එන්නේ. ආන්සර් කරන්නේ කවුද? භාර්යාව. නරක නෑ හොඳයි. නමුත් සුදවන්තේනි ආපු ගමනේ ඉන්නවද කියලා නැහැ කියනවා. දන්නවද මේ ඉන්නවා නැහැ කියනවා. දරුවොත් ඉන්නවා. දවසක් මමත් ඉදීත් එහෙම කිව්වා. චුට්ටක් කල්පනා කරලා බලන්න. ඒ දරුවන්ගේ ජීවිතවල දැන් මම ඒක දකින්නවා දන්නවද? ඒ දරුවාවත් මම දන්නවා ඒ දරුවන්ගේ ජීවිතවලත් ඒක තියෙනවා. මේක ගලාගෙන යනවා දෙවියන් වහන්සේගේ දරුවෝ. හොඳට මතක තබා ගන්න. ස්වාමීන් වහන්සේගේ දවසේදී උන්වහන්සේ අපිව පෙනේරින් හලලා වගේ තමයි අපිව උන්වහන්සේගේ රාජ්‍යයට උන්වහන්සේ ගන්න යන්නේ. මෙච්චර සම්බන්ධයක් තිබිච්ච මාර්තා ස්වාමීන් වහන්සේත් එක්ක ගිහිල්ලා උන්වහන්සේත් එක්ක මේ තමගේ සහෝදරගේ කාරණා බෙදාගෙන මොකුත්ම නැතුව හිස් අතින් ආවා. මොකුත්ම නැහැ. දැන් සහෝදරියව ඇරියා. දැන් මරියා ගියා. පොඩක් අපි ආපහු කියමු 32 ඉඳලා චුට්ටක් ඉස්සරහට සිස්ටර්. එබැවින් මරියා යේසුස් වහන්සේ සිට තැනට ඇවිත් උන්වහන්සේ දැක උන්වහන්සේගේ පාමුල වැටි ස්වාමිනී ඔබ මෙහි සිටිසේක් නම් මගේ සහෝදරයා මැරෙන්නේ නැතයි උන්වහන්සේට කීවාය. යේසුස් වහන්සේ ඈ අඬනවත් ඈ සමග ආ යුදෙවරුන් අඬනවත් දැක ආත්මෙන් සුසුම්ලා කැළඹී ඔහු කොතැනක තැබුව හැදැයි ඇසූසේක. දැන් එකම ප්‍රශ්නේ කිව්වට දැන් ක්‍රියාකාරීත්වය කොහොමද? චුට්ටක් කල්පනා කරලා බලන්න. දැන් කොහොමද? මාර්තා කීපයකද ස්වාමින් වහන්සේට වැදගත් වුණේ මරියා කීපයකද? ඒක මම අදහස් කරන්න යන්නේ දෙන්නම කිව්ව එකම දේ තමයි. ඔබ මේ හිටියනම් මගේ සහෝදරයා මැරෙන්නේ නැහැ. හැබැයි දැන් ඇවිත් කිව්වා. අය වැටුණා ස්වාමීන් වහන්සේගේ පාමුල. ආමෙන්. ශුද්ධවන්තනි ඒක තමයි ඇත්ත. අපිට බැරි අමාරුකමක් ආපුවම මම ඒක කිව්වේ හොඳ සම්බන්ධතාවයක් තියෙනවා නම් අපි වැටෙනවා ස්වාමීන් වහන්සේගේ පාමුල. ඔබව කවදාකවත් ඔබේ දෙවියන් වහන්සේ අත්හරින්නේම නැත. දෙවියන් වහන්සේගේ ශුද්ධවන්තනි. ආමෙන්. කවදාකවත් අත්හරින්නේ නැහැ. නෑ අත්හරින්නේ නැහැ. හැබැයි අමාරුකමේදී විතරක් හොයන්න යන්න එපා. ප්‍රීතියෙන් සිටින විටත් ජීවිතේ ගී කියන විටත් ජීවිතේ සනසුම් කාලයන් ස්වාමීන් වහන්සේත් එක්ක ගෙවන කාලේ උන්වහන්සේ සමග සම්බන්ධතාවයේ ශක්තිමත්ව ගොඩනගා ගන්න. ආමෙන්. ඒක රහසක් ජීවිතේ. නේද? නැත්නම් අර හැමදාම ප්‍රශ්නයක් ඇති වෙච්චාම විතරක් ගිහිල්ලා දෙවියන් වහන්සේව හොයන පිළිවෙතක් උන්වහන්සේගේ ක්‍රමයේ තුල දේව වචනයේ තුල නැහැ ශුද්ධවන්තයනි. දැන් අපිට පේනවා ස්වාමින් වහන්සේ මොනවද උනේ? ස්වාමින් වහන්සේ ඔබ දැනගන්න ඔබ ස්වාමින් වහන්සේට ප්‍රේම කරන කෙනෙක් නම් ඔබ ස්වාමින් වහන්සේ සමග සම්බන්ධ වෙලා උන්වහන්සේ සමග ඔබගේ ඇදහිල්ල ජීවිතයේ ඔබ පවතින කෙනෙක් නම් ඔබට ප්‍රශ්නයක් ඇති වෙද්දී ඔබ දැනගන්න ඒක ඔබේ ස්වාමින් වහන්සේට ඇති වෙන ප්‍රශ්නයක් හැටියට උන්වහන්සේ සලකන තැනන් වහන්සේ. ආමෙන්. ඒක උන්වහන්සේ බාර ගන්නවා. ඒක මට වගේ උන්වහන්සේ ඒක මගේ වුණා වගේ කියලා තමයි උන්වහන්සේ ගැන ක්‍රියා කරන්නට යන්නේ ශුද්ධවන්තයනි. අපිට පේනවා මෙතන කියනවා ජේසුස් වහන්සේ අඬනවා. ඒ වගේම ඈත් එක්ක ආපු යුදෙවරු අඬනවා දැක ආත්මෙන් සුසුම්ලා මම කල්පනා කරුවා ස්වාමින් වහන්සේ සුසුම්ලාවා. ආමෙන්. මේ වචනේ සුසුම්ලාවා කියන වචනේ දෙපාරක් තියෙනවා. උන්වහන්සේව සෙලවුණා. දෙවියන් වහන්සේගේ දරුවනි උන්වහන්සේ කැළඹුණා. මේ ප්‍රශ්නේදී හැබැයි මාර්තා කීපම මොකුත්ම උන්වහන්සේ කැළඹුණෙත් නැහැ මොකුත් නැහැ. වෙන්න යන දේ කරන්න යන දේ කිව්වා. හැබැයි දැන් මෙතනදී උන්වහන්සේ කිව්වේ නැහැ දැන් ඔබගේ ලාසරස් සහෝදරයා නැගිටින්න යන්නේ කියලා. නේ මරියා කියන්න ගියෙත් නැහැ. අර මාර්තා කිව්ව දේවල් කියන්න ගියෙත් නැහැ. නමුත් මතක තබා ගන්න. චුට්ටක් තව කියමු සිස්ටර් 33 34.
යේසුස් වහන්සේ ඇය අඬනවත් ඈ සමග යුදෙවරුන් අඬනවත් දැක ආත්මෙන් සුසුම්ලා කැළඹී ඔහු කොතන තැබුවේදයි ඇසූසේක. ස්වාමිනී ඇවිත් බැලුව මැනවයි ඔහු උන්වහන්සේට කීවෝය. 35 යේසුස් වහන්සේ ඇඬුසේක. ජේසුස් වහන්සේ ඇඬුවා. මරියා අඬද්දී ස්වාමීන් වහන්සේත් ඇඬුවා. මරියා එක්කව යුදෙවරුත් ඇඬුවා. ඔබට තේරෙනවද? ශුද්ධවන්තයනි ඔබේ ස්වාමින් වහන්සේගේ හදවත ඔබ හඳුනනවද? හඳුනගෙන තියනවද? අද උදේ මම උදේ නැගිටලා මගේ කටයුතු කරගෙන මම එක චූටි අවස්ථාවක් දුන්නා දෙවියන් වහන්සේගේ දාසියෙකුගේ වචනයක් අහන්න. ඒ දාසියා කතා කරමින් හිටියා මේ ඊශ්‍රායල් සෙනග ගැන. ඊශ්‍රායලට දෙවියන් වහන්සේ කොච්චර ආදරය කෙරුවද? කොච්චර ඔවුන්ට ප්‍රේම කෙරුවද? නමුත් ඔහු කියනවා ඔවුන් ශෝක වෙච්ච වෙලාවේ උන්වහන්සේ ශෝක වුණා. ඔවුන්ගේ දුකේදී ඔවුන් සැනසුවා. ඔවුන්ට යම්කිසි කෙනෙක් යම්කිසි අමාරුකමකට අපහසුතාවයකට ඔවුන්ව පත් කරදී ස්වාමීන් වහන්සේගේ ඇහි කළු ඉංග්‍රියාවට වගේ ඔවුන්ට වෙන අසාධාරණය සහ අමාරුකම ස්වාමීන් වහන්සේට දැනුණා පෙනුණා කියලා ස්වාමීන් වහන්සේගේ දාසයා ඒ වචනවල කතා කෙරුවා. හැබැයි අපිට පේනවා එච්චර ආදරය කරපු ඊශ්‍රායල් එච්චර සෙනෙහසිතින් බැඳලා හිටපු ඊශ්‍රායල් දෙවියන් වහන්සේට අකීකරු වෙලා දෙවියන් වහන්සේව අගෞරවයට පත්වෙන විදිහේ වැඩ කරපුවාම ඒ දේවදාසයා කියන ස්වාමීන් වහන්සේගේ ආත්මය ඊශ්‍රායල්ගේ කාලකන්නිකම ගැන ශෝක වුණා කියලා. දන්නවද? ඊශ්‍රායල්ගේ කාලකන්නිකම ගැන මට බයිබල් පදේ මතක නැහැ මොකද්ද කියලා. බයිබල් පදේ විනිශ්චයකාරයන්ගේ පොතෙන් දේවදාසයා කියුවා. ඊශ්‍රායල්ගේ කාලකන්නිකම ගැන අපි ගැන අපේ දෙවියන් වහන්සේ කොහොම හිතනවද? දැන් මෙතනදී පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. සහෝදරයා මැරුණු දුකට සහෝදරිය අඬද්දී ස්වාමීන් වහන්සේ ඇඬුවා කියලා කියන්නේ ඒක කොච්චර හදවට දැනෙන තත්වයක්ද දෙවියන් වහන්සේගේ දරුවනේ. ඔබගේ ප්‍රීතිය දුක කඳුල හැම දෙයක්ම ඔබේ ස්වාමීන් වහන්සේ සමග පළමුවෙන් බෙදා ගන්න ඉගෙන ගන්න. ආමෙන්. ඒ ඔබේ දෙවියන් වහන්සේ. මොකද ඔබට දුකක් ආපුවා විතරක් උන්වහන්සේව හොයන්න එපා. ඔබට ප්‍රීතිය සන්තෝෂය දැනෙන විටත් උන්වහන්සේව සොයන්න. උන්වහන්සේ ඔබේ දෙවියන් වහන්සේ. ආමෙන්. උන්වහන්සේ ඔබේ දෙවියන් වහන්සේ. පොඩක් අපි පල්ලෙහාට කියමුද සිස්ටර්? 36 37 එහෙයින් යුදෙවරු කතා කොට මුන්වහන්සේ මොහුට කොපමණ ආදරේ වූසේක් දැයි බලාපල්ලායි කීවෝය. දැන් ඇති. ඔතෙන් එහාට විස්තර අපි පස්සේ අවස්ථාව තිබුණොත් බලමු. දැන් අපිට චරිත දෙකක් පේනවා. ස්වාමීන් වහන්සේ මාර්තා සහ මරියා සම්බන්ධව ක්‍රියා කළ වූ ආකාරය අපිට පේනවා. මාර්තාට මොනවද නොතිබුණේ? මරියට මොනවද තිබුණේ? චුට්ටක් කල්පනා කරලා බලන්න. මම ඒක අර වේල පහ කිව්වේ සම්බන්ධතාවය හරි වැදගත් දෙවියන් වහන්සේ සමග. ආමෙන්. සම්බන්ධතාවය. ඇදහිල්ල හරි වැදගත් දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාවයට. මාංශයේ සිටින්නන්ට දෙවියන් වහන්සේව සන්තෝෂ කරන්න බැහැ කියලා අපිට පාවුල්තුමා ඒ පදේ රෝම 8 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ කියනවා මාංශයේ සිටින්නන්ට කියමු සිස්ටර් රෝම 8යි මෙසේ මාංශයේ සිටින්නන්ට දෙවියන් වහන්සේ සතුරු කරන්නට නොහැකිය. 8 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය මොකද්ද? මෙසේ මාංශයේ සිටින්නන්ට දෙවියන් වහන්සේ සතුරු කරන්නට නොහැකිය. ඔන්න වචනයක් අල්ලගන්න. මාංශයේ ජීවත් වෙනවා නම් දෙවියන් වහන්සේව සන්තෝෂ කරන්න ඔබට බෑ. හැබැයි ඔබ ඔක්කොම දන්නවා නේද? මම කිව්වේ මාර්තා ඔක්කොම දැනගෙන හිටියා. දේව වචනේ තිබෙන අර දේව වචනේ මොනවද කියන්නේ ඒක? දේව ධර්මයේ හැම දෙයක්ම ඇය දැනගෙන හිටියා.
ආගමික කාරණා දැනගෙන හිටියා. දැන් අපි තුඟක් වෙලාට ආගමික කාරණා දන්නවා. නේ ආගමික කාරණා දන්නවා. නමුත් අධ්‍යාත්මික කාරණා ආත්මයේ සමග තිබෙන දෙවියන් වහන්සේගේ සම්බන්ධතාවයේ කාරණා තමයි අපි බොහෝ වෙලාවට දන්නේ නැත්තේ දෙවියන් වහන්සේගේ දරුවනි. හෙබ්‍රේයු 11:6 කියනවා ඇදහිල්ල නැතුව දෙවියන් වහන්සේව සන්තෝෂ කරන්න බෑ. සහ මාක 11:22 කියනවා දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇතුව සිටපල්ලා. ආමෙන්. දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇතුව සිටපල්ලා. ඔබ මම අපි එක එක්කෙනා දෙවියන් වහන්සේ සමග පෞද්ගලිකවම ඇදහිල්ල ඇතුව ජීවත් විය යුතුයි. ආමෙන්. ඇයි ඒ සම්බන්ධතාවය මම සහ උන්වහන්සේ එක්කයි තියෙන්නේ. මගේ බිරිඳ සම්බන්ධයි එනිසා මටත් උපකාර ලැබෙයි. එහෙම මගේ පුරුෂයා සම්බන්ධයි එනිසා මටත් උපකාර ලැබෙයි. නෑ එහෙම පිළිවෙතක් දෙවියන් වහන්සේගේ නැහැ සුදවන්තයනි. පොළවේ යම් කාරණාවලදී අපි උත්තර උපකාර ලබද්දී අපි හුඟක් වෙලාවට හිතනවා ස්වාමින් වහන්සේ නේ උදව් කරනවා උපකාර කරනවා කියලා. ඇත්ත ස්වාමින් වහන්සේ අපිට කියනවා පොහොසතාට දුප්පතාට ධර්මිෂ්ඨයාට අධර්මිෂ්ඨයාට ඔක්කොමන්ටම උන්වහන්සේ උදව් කරන දෙවියන් වහන්සේ. උන්වහන්සේ එහෙම තරාතිරමක් බලන්නේ ඔක්කොන්ටම උදව් කරනවා. නමුත් මතක තබා ගන්න. උන්වහන්සේ සමග සම්බන්ධතාවයේදී උන්වහන්සේ උදව් කරන්නට යන්නේ උන්වහන්සේ සමග පෞද්ගලිකව බැඳිලා ඉන්න දෙවියන් වහන්සේගේ දරුවන් සමගයි උන්වහන්සේගේ සම්බන්ධතාවය තියෙන්නේ. ආමෙන්. අර ඒවා පොදු දේවල් පොදුවේ ගලාගෙන යනවා. ඒක තමයි ඇත්ත. පොදුවේ දේවල් දවසකදී පොදුකමත් එක්ක නැතුව යනවා. හැබැයි පෞද්ගලික දේවල් පෞද්ගලිකත්වයට එක්ක සදහටම පවතින්නට යනවා. ආමෙන්. සදහටම පවතින්නට යනවා. සුදවන්තයනි මම කල්පනා කළ බැලුවා දෙවියන් වහන්සේගේ වචනය කල්පනා කළ බලද්දී ස්වාමින් වහන්සේ ලාසරස්ව නැගිටෙව්වා. හැබැයි ලාසරස්ව නැගිටවන්න ගිය වෙලාවේ තව එක වචනයකට මම ඔබව ගෙනියන්න කැමතියි. මෙන්න මාර්තා කතා කරනවා 38 සහ 39. එවිට යේසුස් වහන්සේ නැවත තමන් තුළ සුසුම්ලමින් සොහොන්ගේ ළඟට පැමිණසේක. ඒ වනාහි ගුහාවක්ය. ඊට ගලක් හේතු කර තිබුණේය. ගල අහක් කරපල්ලායයි යේසුස් වහන්සේ කීසේක. මල තැනැත්තාගේ සහෝදර වූ මාර්තා ස්වාමිනී ඔහු මැරී 4 දවසක් වන බැවින් දැන් ගඳ ඇතැයි කීවාය. පේනවද? එද ස්වාමින් වහන්සේ කිව්වේ කොහොමද? ඔබගේ සහෝදරයා නැගිටින්න යනවා. ජීවනයත් මමයි, නැවත උත්පාදයත් මමයි. ස්වාමින් වහන්සේ යමක් කරන්න ඇදී අය කියනවා ස්වාමිනී මැරිලා දවස් 4යි. නේද? මැරිලා 4යි ගඳ තියෙන්න පුළුවන්. නේද? මේ මම ඔබට කියන්නේ මාර්තාගේ කතාව නෙමෙයි අපේ කතාව. අපේ ජීවිතයේ කතාව. ඔබ සහ මගේ ඇදහිල්ලේ කතාවයි මේ මම ඔබත් එක්ක මේ බෙදාගන්නේ. ඔබට ස්වාමින් වහන්සේත් එක්ක තිබෙන පෞද්ගලික ගනුදෙනුවේදී දෙවියන් වහන්සේ ඔබව මාර්තාගේ ගණයට දායිද මාරියාගේ ගණයට දායිද කියන එක ගැන අද කල්පනා කරලා බලන්න. ඒකට හේතුව ඔබම තමයි. ඒකට ක්‍රියාකාරී තැනැත්තිය ඔබම තමයි. අමතක කරන්න එපා. අපි මේ අදහන්නේ ජීවමාන දෙවි කෙනෙක් වයි. ආමෙන්. අපි මේ සම්බන්ධතාවයේ පවත්වාගෙන යන ජීවමාන දෙවි කෙනෙක් එක්කයි. මේ අද අපි මේ මෙතන ඉඳගෙන ඉන්නේ අපි මේ নমස්කාර කෙරුවේ අපි ස්තුති කරලා අපි ගෞරව කරලා මේ ස්වාමීන් වහන්සේගේ මේසේ සහභාගීකම් ස්වාමීන් වහන්සේගේ කොටස් මේවා දීම මේක දෙවියන් වහන්සේගේ සැලසුමක්. ආමෙන්. මේක සැලසුමක්. මේක දෙවියන් වහන්සේගේ දෙයක්. ඒකයි මේ අපි මේවා කරන්නේ. ඒකයි මේ දවසක් ස්වාමීන් වහන්සේට කියලා වෙන් කරලා ස්වාමීන් වහන්සේ ආරම්භයේ ඉඳලම මනුෂ්‍යයට දීලා තියෙන්නේ. ඒක අපි තේරුම් ගමු දෙවියන් වහන්සේගේ දරුවනි. දෙවියන් වහන්සේ පෞද්ගලිකව ඔබෙන් බලාපොරොත්තු වෙනවා. ඔබගේ සහභාගීකම. මම මෙහෙම කිව්වට මොකොත් හිතන්න එපා. පවුලේ නියෝජිතයන්ම දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. හොඳට මේක තේරුම් ගන්න.
පැහැදිලිද? ඔබවයි ස්වාමින් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. නියෝජිතයෝ හරියන්නේ නැහැ දෙවියන් වහන්සේට. උන්වහන්සේම කොයිතරම්කවත් කිව්වේ නැහැ නියෝජිතයෙකු වෙයි පංගේ ඇති කියලා. නැහැ. ඔබ පෞද්ගලිකව පෞද්ගලිකව මම මගේ දෙවියන් වහන්සේත් එක්ක අපි එක එක්කෙනා දෙවියන් වහන්සේගේ අභියසට යුතුයමයි. අපි ගොඩ නැගුණේ නැත්නම් අපි මාර්තා වගේ තමයි ස්වාමිනී ගඳයි. යේසුස් වහන්සේ මොනවද කිව්වේ? 40 වෙනි පදේ. උඹ විශ්වාස කරනවා නම් මතක තබා ගන්න. උඹ ඇදහිල්ලෙන් විශ්වාස කරනවා නම් දෙවියන් වහන්සේගේ මහිමය උඹ දකිනවා. ආමෙන්. මේ මතක තබා ගන්න මේ මහිමේ කාරණා ක්‍රිස්තුස් වහන්සේ පොළවේ ඉන්න කාලේ විතරක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ලෝකාන්තිමේ ක්‍රිස්තුස් වහන්සේ නැවත මේ පොළවට එනතුරු ලෝකාන්තිමේ කාරණා සිද්ධ වෙන්න ප්‍රථම ක්‍රිස්තුස් වහන්සේ මේ පොළවට නැවත සභාව ඔසවන්න එනතුරු උන්වහන්සේ සිද්ධ කරමින් ඉන්න දෙවියන් වහන්සේ. හාලෙලූයා. ඔබ සමග ඔබගේ ක්‍රියාකාරී අදහිල්ල සමග ස්වාමින් වහන්සේ ක්‍රියාකාරී දෙවි කෙනෙක් කියන එක අමතක කරන්න එපා. සුද්ධවන්තයනි අමතක කරන්න එපා. ඒකයි උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. එවැනි සම්බන්ධතාවයක් බලාපොරොත්තු වෙන්නේ. රුධිරය දීලා මිරට ගත්තා වූ ඔබගෙන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ ආගමික පසුබිමක දේව ධර්මයේ සම්බන්ධතාවයක් නෙමෙයි. උන්වහන්සේ ඉල්ලන්නේ ආත්මික සම්බන්ධතාවයක්. ආත්මයෙන් බැඳුණු සම්බන්ධතාවයක් උන්වහන්සේ ඔබගෙන් මගෙන් ඉල්ලන දෙවියන් වහන්සේ. ආමෙන්. ආමෙන්. අපෙන් මේරෙන්න ගනුදෙනු කරන්න එපා දෙවියන් වහන්සේත් එක්ක. හොඳට මතක තියන්න. නේ යාඥා කෙරුවේ නැත්නම් උන්වහන්සේ තරහ වෙයි. බයිබලයේ කියුවේ නැත්නම් උන්වහන්සේ තරහ වෙයි. නෑ උන්වහන්සේ එහෙම මේ තරහ වෙන දෙවි කෙනෙක් නෙමෙයි. උන්වහන්සේම තරහ වෙන්නේ නැහැ. හැබැයි නිකම්ම අපි පල්ලෙහාට වැටෙනවා. ඇදහිල්ල ලබා ගන්නේ කොහොමද? උත්තරයක් කියන්න. කොහොමද ඔබ ඇදහිල්ල ලබා ගන්නේ ස්වාමින් වහන්සේ සමග? කොහොමද ඇදහිල්ලේ සම්බන්ධතාවයක් ඇති කරගන්නේ? අපිට වචනය අහන්නම වෙනවා. හොඳට මතක තියාගන්න. ඔබ වචනය අහන්නේ නැත්නම් මම කියන්නේ මේ YouTube එකේ තියෙන දේවල් නෙමෙයි. ඔබ ස්වාමින් වහන්සේගේ වචනය ඔබ කියවන්න ඕන. එවිටයි තමයි ඔබට ඇහෙන්නේ. සහ ඔබ මේ දෙවියන් වහන්සේගේ අභියස ඔබ අහන ඔබගේ ස්ථානයේ ස්වාමින් වහන්සේ ඔබව තැබුවා. ඔබ එතනින් ලබන දෙවියන් වහන්සේගේ බීජ හරි වටිනවා දෙවියන් වහන්සේගේ දරුවනි. ආමෙන්. මම එහෙම කිව්වේ ඇයි දන්නවද? සාරවත් බීජ වැටෙන්නේ ජීවමාන අභිමුඛයක විතරක්මයි. ආමෙන්. ජීවමාන අභිමුඛයක. චොට්ටක් කල්පනා කරලා බලන්න. අද මාත් එක්ක සහෝදරයෙක් කිව්වා දෙන්න හම්බෙන්නේ නැහැ. හදිස්සිය ගමනක් යෙදුණා. ඒක නිසා මේ දරුවොත් එක්ක ගමනක් යන්න ඕන කියලා. ඔහු මට කතා කරලා කිව්වේ නැහැ. මම කතා කරලා කිව්වා. මම කිව්වා හොඳයි. නමුත් ජීවිතේ තීරණ ගදී දරුවන්ට ඔබ ගැන තීන්දුව ගන්න දෙන්න එපා. ඔබේ තීන්දුව ඔබ ගන්න ඒක දෙවියන් වහන්සේ ඉස්සරහ අපිට අනර්ගයි කියලා. ආමෙන්. එතකොට එයා මට කිව්වා අනේ ඔව්. ඉතින් මම ඉරිදාවේ දේව වචනය නමස්කාරය මට අහන්න පුළුවන් නෙමෙයි නේද? එයා කිව්වා අහන්න පුළුවන් නේ. දානවනේ ඔයගොල්ලෝ YouTube එකේ. හැබැයි මතක තියාගන්න. ඔබ YouTube එකේ දේශනාව ඇහුවත්, ඔබ YouTube එකේ නමස්කාරය ඇහුවත්, ඔබගේ ආත්මය දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ සුද්ධවන්තයනි. ඔව්ද නැද්ද කියලා ඒක ඔබම තීරණය කරන්න. ඒක තමයි ඇත්ත. මාර්තා කිව්වා ස්වාමීනි ගඳයි. මම මේකයි කිව්වේ අය භූමික විදිහටම කතා කළා. භූමික දේවල්ම තමයි අය බෙදාගත්තේ. නමුත් මතක තබා ගන්න. මරියගේ ඇදහිල්ලට මරියගේ ස්වාමින් වහන්සේ සමග තිබුණා වූ සම්බන්ධතාව ඒක අපිට මුලින්ම කිව්වා. යෝහන් තුමා දෙවෙනි පදයෙන් කිව්වා මේ මරිය තමයි ස්වාමින් වහන්සේගේ පාද
සුවඳ තෙලින් ආලේප කරලා ඇගේ කෙස් වලින් ඒ පාද පිස දැමූ තැනැත්තියයි මරියා. ආමෙන්. ඔබ දන්නවද අපි එතනට එනවා තා පොඩ්ඩකින්. ස්වාමීන් වහන්සේ ඇඬුවා කියලා බයිබලයේ තියෙනවා නම් මතක තබා ගන්න. මේතන තමයි තියෙන්නේ. ඒ කියන්නේ පරණ ගිවිසුමේ තියෙන උන්වහන්සේ මිනිස්සුන්ගේ පාප නිසා අපරාධ නිසා උන්වහන්සේගේ ආත්මය හඬනවා කියලා. නමුත් මෙතන උන්වහන්සේම ඇඬුවා. ආමෙන්. මිනිස්සෙක් හැටියට පොළවේ ඉදි ඇඬුවා. ඒක තමයි ඇත්ත. උන්වහන්සේ ලාසරුස් නැගිටෙව්වා ශුද්ධවන්තයෙනි. ආමෙන්. උන්වහන්සේ ලාසරුස් නැගිටෙව්වා. අරයා කිව්වට මැරිලා දවස් 4යි කියලා. ස්වාමීන් වහන්සේ කිව්වා ගල අයින් කරන්න. ස්වාමීන් වහන්සේ කතා කරලා ලාසරුස්ව ජීවනයට කැඳෙව්වා. මට ලාසරුස් ගැන නෙමෙයි ඔබට කියන්න තියෙන මරියා සහ මාර්තා ගැන. අපිට ලූක්තුමා යම් පසුබිමක් ගැන මේ චරිත දෙක ගැන කතා කරනවා. අපි යමු එතනට චුට්ටක්. ලූක් 10 වෙනි පරිච්ඡේදයට ලූක් 10 අපි කියවමු 38 වෙනි පදේ ඉඳලා 42 දක්වා. තවද ඔවුන් යද්දී උන්වහන්සේ ලුසේක තානම් එක්තරා ස්ත්‍රියෙක් තමාගේ ගෙදරට උන්වහන්සේ පිළිගත්තාය. ඈට මරියා නම් සහෝදරියෙක් සිටියාය. ඈ ස්වාමින් වහන්සේගේ පාද මුලෙහි ඉඳ උන්වහන්සේගේ වචන ඇසුවාය. නමුත් මාර්තා බොහෝ උපස්ථාන කිරීමෙන් කරදරව සිටියාය. ඈ උන්වහන්සේ වෙතට ඇවිත් ස්වාමිනී මාගේ සහෝදරි තනියම උපස්ථාන කරන්නට මා හැරිය බව ඔබ සලකන්නේ නැද්ද? එබැවින් මට උපකාර කරන ලෙස ඈට කිව මැනවයි කීවාය. නමුත් ස්වාමින් වහන්සේ උත්තර දෙමින් මාර්තා මාර්තා නුඹ බොහෝ දේවල් ගැන නලංගුවේ කැළඹෙන්නේය. නමුත් ඕනෑ කරන්නේ එක දෙයක්ය. මරියා වනාහි ඈ කෙරෙන් බැහැර ගනු නොලබන්නා වූ යහපත් කොටස තෝරාගත් අයයි කීසේක. මෙන්න අපිට කියනවා මේ දෙන්නගේ චරිතය. ලුක්තුමා කියනවා සහෝදරියෝ දෙන්නෙක් හිටියා මාර්තා සහ මරියා. ස්වාමින් වහන්සේ පිළිගත්තා ඔවුන්ගේ ගෙදරට. බොහොම හොඳයි නේ ස්වාමින් වහන්සේ අපිට කියනවා ලාසරස්ට බොහෝසේ ප්‍රේම කෙරුවා. මේ සහෝදරියන් දෙදෙනාට බොහෝසේ ප්‍රේම කෙරුවා. උන්වහන්සේ හදවතින්ම ආදරය කෙරුවා. ඒක කිසි අඩුවක් ඒකේ වෙනස්කමක් තිබුණේ නැහැ. නමුත් ක්‍රියා කිරීමේදී මතක තබා ගන්න. ක්‍රිස්තුස් වහන්සේව දන්න අය කොච්චර මේ ලෝකේ ඉන්නවද? චුට්ටක් කල්පනා කරලා බලන්න. කොච්චර ඉන්නවද? කෝටි 600ක් 700ක් ඉන්නවනම් ඔක්කොම දන්නවා ක්‍රිස්තුස් වහන්සේ. නොදන්නේ වුණා නොදන්නේ බොහොම අල්පයක් විතරයි. මේ යුගයේදී ඉන්න ඔක්කොම දන්නවා. නමුත් ගනුදෙනුව තියෙන්නේ සම්බන්ධතාවය තියෙන්නේ. චුට්ටක් කල්පනා කරලා බලන්න කී දෙනෙක් එක්කද? උන්වහන්සේත් එක්ක පෞද්ගලිකව සම්බන්ධ වෙලා ඉන්නේ. ඒක නිසා අනිත් අය ඔක්කොම හිතන්නේ උන්වහන්සේ ආගමික නායකයෙක්. උන්වහන්සේ නේද? හොඳ දේ කිව්වා. අනේ උන්වහන්සේව අල්ලලා මැරුවා. නේ නැගිටපු බව සමහර අය දන්නෙත් නැහැ කියන්නෙත් නැහැ. උන්වහන්සේ ජීවමාන බව අදහන්න ඒ ගැන දන්නෙත් නැහැ. ස්වාමීන් වහන්සේ ගියා මාර්තලාගේ ගෙදර මරියාගේ ගෙදර. මෙන්න අපිට කියනවා 40 වෙනි පදේ කියනවා 39 කියනවා මරියා ස්වාමීන් වහන්සේගේ පාද මුලෙහි හිඳ උන්වහන්සේගේ වචන ඇසුවාය. ආමෙන් ආමෙන්. මාර්තා නමුත් මාර්තා බොහෝ උපස්ථාන කිරීමෙන් කරදරව සිටියාය. ඇයි කොච්චර දේවල් කරන්නේ නැද්ද? දෙන්න ඕන ස්වාමීන් වහන්සේට හොඳ කෑමක් නේද? දෙන්න ඕන උන්වහන්සේට ඉස්සරම්ම විදිහට නේද? දවල් කෑම එක. ඊට ඉස්සලා දෙන්න ඕන මොනවද? සුප් එකක් දෙන්න ඕන නේද? සුප් එකට ඉස්සලා තේ එකක් දෙන්න ඕන. ආපු ගාම නෙමෙයි නේද? දිගට හරහට වැඩ නේ අහට යනවා මෙහාට යනවා පොල් ගානවා වැඩ කෝටියයි. හැබැයි මරියා ස්වාමීන් වහන්සේගේ පාමුලේ ඉඳගෙන ස්වාමීන් වහන්සේ මොනවද කියන්නේ? මේ අපි මෙව පොඩ්ඩක් ජීවිතයට ගමු. උදේට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න දේව වචනය අහලා ස්වාමීන් වහන්සේ මොනවද මට කියන්නේ?
බලන්නවත් අවස්ථාවක් නැද්ද? වචනය කියවන්න අවස්ථාවක් නැද්ද? මතක තබා ගන්න. සහභාගීකම නැතුව යද්දී ඉරුදිනට නැතුව යද්දී අපි කොච්චර දන්නවද කිලෝමීටර් ගාණක් අපි ස්වාමීන් වහන්සේගේ අභියසෙන් ඈතට යනවා. වචනේ නැතුව ගියම අපිට ඇදහිල්ලක් නැතුව යනවා. ඔබ හිතනවද මේ ඔය බොහෝ අය කියනවනේ ගෙදර මම යාඥා කරනවා මම බයිබලේ කියවනවා. හැබැයි සහභාගීකම් වලට එන්නේ නැති අය ওই දේවල් කරනවා කියලා. මම නම් විශ්වාස කරන්නේ. මම නම් විශ්වාස කරන්නේ. ඇයි එහෙම කියන්නේ? ඔවුන්ට ඒකට අවස්ථාව තිබුණත් ඒ දේ කරන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. ඕන තරම් උඩ පහළ යනවා ඇති. මොකේද? ෆෝන් එකේ. හොඳට ජීවිතේ අත්දැකීමක් ලබන්න. අපි ඕකේ හර මෙහාට කරනවා කියලා අපි ස්වර්ගෙ යන්නෙම නැහැ. දෙවියන් වහන්සේගේ කාරණා ගැන දැනගෙන හිටියත් මම කල්පනා කරුවා ස්වාමීනි මාර්තා ස්වර්ගෙ ගියාද කියලා. මාර්තා මැරලා ඉන්නේ. මාර්තා ස්වර්ගෙ ගියාද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මම විශ්වාස කරනවා. දකින්න පුළුවන් මේ කියලා. හැබැයි සහතිකයක් නේද? 100%ක්ම නෑ නමුත් විශ්වාස කරනවා මාර්තාව දකින්න පුළුවන් වෙයි කියලා. ස්වාමීන් වහන්සේ ගෙදර ආපු වෙලාවේ උපස්ථාන කෙරුවා. ඉව්වා. නමුත් අය බැලුවා මරියාගේ කිසිම සහයෝගයක් නැහැ. අඬගහන්න පැත්තෙන් ඉඳලා ක්‍රිස්තුස් වහන්සේට නොපෙනෙන අඬගහන්න මේ වරෙන් මේ වැඩ තියනවා කියලා. දෙවියන් වහන්සේගේ දේ කරේ ඇගේ හදවතේ තිබිච්ච උවමනාව. අය ස්වාමීන් වහන්සේ වෙතින් ඇස් දෙක ඉවතට ගන්නේ නැතුව උන්වහන්සේ කියන දේ අහගෙන හිටියා. මතක තියන්න මරියා විතරක් නෙමෙයි එතන හිටියේ. එතන ස්වාමීන් වහන්සේගේ ගෝලයොත් හිටියා. ආමෙන්. අන්තිම තැන බැරිම තැන ආව ස්වාමීන් වහන්සේ ළඟට අවිල කිව්වා ස්වාමිනී බලන්න මම කොච්චර මහන්සි වෙනවද උපස්ථාන කරන්න. කෑම බීම ලෑස්ති කරලා දෙන්න කොච්චර මහන්සි වෙනවද. මරියා චුට්ටක්වත් මං ගැන සලකන්නේ නැහැ කියලා අන්තිමට බැරිම තැන ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේට. ස්වාමීන් වහන්සේ මොනවද කිව්වේ? මාරියා යමන් ගිහිල්ලා උදව් කරපන් කිව්වද? මොනවද කිව්වේ? මෙතන අපිට අපේ සහෝදරි කිව්වා මාර්තා නුඹ බොහෝ දේවල් ගැන නලංගු වී කැළඹෙනවා. නේ නලංගු වී කැළඹෙනවා. මතක තියාගන්න අපිට ස්වාමීන් වහන්සේ නැතුව ගියාම අපි බොහෝසේ නලංගු වෙලා කැළඹෙනවා. නලංගු වෙනවා. ස්ථාවරත්වයක් නැහැ. සහතිකයක් නැහැ. නේ ජීවිතේ නලංගු වෙලා ඒක හරියයිද මේක හරියයිද මේ හරියයිද එහෙම නැත්නම් තවත් කොහේ හරියන්නද නේ නලංගු වෙනවා. හරියට මොකද කියන්නේ මුහුද වගේ නිශ්චල නැහැ ජීවිත. එහාට මෙහාට අහරයට ඔයාට හැමදිහවටම. ඒක තමයි ඇත්ත. ස්වාමීන් වහන්සේ කිව්වා බොහෝ දේවල් ගැන නලංගු වෙලා කැළඹෙනවා. නමුත් ඕන කරන්නේ දෙකක් කියලා කිව්වේ නැහැ. එක දෙයයි ඕන වෙන්නේ. නේ එක දෙයයි ඕන වෙන්නේ මේ එක දේ තමයි අපි කරගන්න ඕනේ. මොකද්ද? අපි කෙරෙන් බැහැර නොලබන කොටස යහපත් දේ අපි තෝරා ගන්න එකයි අවශ්‍ය වෙන්නේ. ආමෙන්. ආමෙන්. ඊට පස්සේ තමයි අන්න අර කතාව සිද්ධ වුණේ. මොකද්ද? ලාසරස්ගේ මරණය. ලාසරස්ගේ මරණය වෙච්ච වෙලාවෙත් අපිට පේනවා ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය කොහොමද වෙනස් වුණාද? අවසාන වශයෙන් යොහන් 12 වෙනි පරිච්ඡේදයට පොඩ්ඩක් පෙරලමු. යොහන් 12 අපි කියවන්ට යනවා පළවෙනි පදයේ දෙවෙනි පදයේ සහ තුන්වෙනි හතරවෙනි පද දක්වා. සදවස යේසුස් විසින් ඉතෙව්වා ලාසරුස් එහි සිටියේය. එබැවින් ඔහු උන්වහන්සේට එහි කෑමක් පිළියෙල කළෝය. මාර්තා උපස්ථාන කළාය. මෙන්න අපිට ආය හම්බෙනා මාර්තාක්කව. නේද? මාර්තා හොඳ සහෝදරියක්. නේද?
මාර්තා හොඳ කෙනෙක්. මොනවද කෙරුවේ? ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ පූජා වීමට දවස් 6කට ඉස්සෙල්ලා උන්වහන්සේ ආවා ආයසරක් වහටද මේ පවුල බලන්න ආවා. එතකොට මලොන්ගේ නැගිට ලාසරසුත් එහි හිටියා. ඔවුන් කෑමක් පිළියෙල කෙරුවා ස්වාමීන් වහන්සේට හොඳ දෙයක්. නේ මාර්තා මොනවද කෙරුවේ? දැම්මත් තෝරගන්නද? නේ ඉස්සෙල්ලත් මට වැරදුනා. මේක හොඳට තේරුම් ගන්න. නේ ඉස්සෙල්ලත් මට වැරදුනා. මං දැම්මත් මරියාගේ කොටස තෝරගන්න ඕන කියලා. ඇයට පොඩ්ඩක්වත් හිතිලාද? හරියට අපි වගේමයි. පාස්ස මොනවා කිව්වත් අපි වැඩ කරන්නේ අපිට ඕන විදියට. මේ සමහරට අපි එහෙම හිතනවා ඇති. මතක තබා ගන්න. ඔබ දැනුවත් කළොත් ස්වාමින් වහන්සේගේ දවසේදී මට ඔබ සම්බන්ධව ස්වාමින් වහන්සේගේ උඹලගේ අර එකක් කෑ ගැහුවේ නැද්ද? කිව්වේ නැද්ද? ඉගෙනුවේ නැද්ද? අහයි. එතකොට මොනවද කියන්නේ? ඉගෙනුවා නම් තමයි. එතකොටත් මම කල්පනා කර හිටියේ හැන්දෑවේ වැඩේ කරන්නේ කොහොමද කියලා. නේද? මෙතන ඒ වගේ අදහසකින් කී දෙනෙක් ඉන්නවද දන්නේ නැහැ. නේද? චුට්ටක් කල්පනා කරලා බලන්න. පොඩ්ඩක් අපි යමු. ඉතුරු ටිකටත් 3යි 4යි එකම මාර්තා උපස්ථාන කළා. ඒ ලාසරස් උන්වහන්සේ සමග කෑමට හිඳගත්තුන්ගෙන් එක්කෙනෙක් වූයේය. එවිට මරියා ඊතා අනර්ග ජටාමාංශ තෙල් රාත්තලක් රැගෙන යේසුස් වහන්සේගේ පාද ආලේප කොට. මේක තමයි අපිට 11 වෙනි පරිච්ඡේදයේ කතා කරුවේ. මරියා ස්වාමීන් වහන්සේගේ පාද තෙලින් ආලේප කරලා උන්වහන්සේගේ පාද පිස්ස දැම්මා. ඔබ දන්නවද ඒකේ වටිනාකම? ඒකේ වටිනාකම පල්ලෙහාට අපිට පේනවා මස 300ක්. ලංකාවේ මුදලින් දහස් ගණනක් වටින අනර්ග සුවඳ ජටාමාංශ තෙල් මොනවද කියන්නේ අපි පර්ෆියුම් එකක්. ඒක මේ පොඩි එකක් නෙමෙයි. අපිට මෙතන කියන කොච්චරද? රාත්තලක් රැගෙන පාද ආලේප කෙරුවා. තමුන්ට තිබිච්ච වටිනාම දේ, තමුන් සද්දකව තිබෙන වටිනාම දේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්න පුළුවන් කාටද? උන්වහන්සේට ආදරය කරන කෙනෙකුට විතරයි. එහෙම නැත්නම් අපි අපේ ස්වාමීන් වහන්සේට ආදරේ නැහැ. දෙන කොටස්සෙදී නේ දෙන්න වෙන කොටස් වලදී අපි ආදරේ නැහැ දෙවියන් වහන්සේට. ඇයි දෙවියන් වහන්සේට දෙන්න ඕනේ නැහනේ? නේද? අපි හිතනවා එහෙම. නමුත් මතක තබා ගන්න මරියා ඇයට තිබිච්ච වටිනාම දේ ඇයි ස්වාමීන් වහන්සේ වෙනුවෙන් කැප කෙරුවා. ස්වාමීන් වහන්සේගේ පාද ආලේප කෙරුවා. අපි අද දවසේ මෙච්චර තමයි කතා කරන්න යන්නේ. මම ඔබෙන් අහන්න යන්නේ අද දවසේ ඔබ නියෝජනය කරන්නේ මාර්තාවද? ඔබ නියෝජනය කරන්නේ මරියාවද? නැගිටලා මට කියන්න එපා. මේ ගනුදෙනු ඔබ සහ ස්වාමීන් වහන්සේ එක්ක තබා ගන්න. ඔබ මරියාගේ චරිතයේ ඉන්නවා නම් ඔබ දැනටම ජයග්‍රහණය ලබලා තියෙනවා. ඔබ මාර්තාගේ චරිතයේ ඉන්නවා නම් ඉක්මනින් මාරු වෙන්න මරියාගේ චරිතයට. එසේ නොවුනොත් දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනුවේ ඔබට මුකුත්ම ලැබෙන්නේ නැහැ. මුකුත් ලැබෙන්නේ නැහැ. ගිහිල්ලා නේද? මරියාට ඉස්සරලා ගියා. නමුත් මුකුත් ලැබුණේ නැහැ. කල්පනා කරලා බලන්න. ජීවිතේ අපි එක එක්කෙනා දෙවියන් වහන්සේගේ අභියස මේ ජීවත් වෙන ජීවිතේ අපිට දෙවියන් වහන්සේ අවස්ථාව දීලා තිබෙනවා. උන්වහන්සේ අවස්ථාව ඇති කරනවා. අපි තෝරගන්නේ කාවද? අපි තීරණ ගන්නේ ක්‍රියාත්මක වෙන්නේ කාගේ චරිතයද කියලා උන්වහන්සේ බලන්න. අපි නැගිටමු ස්වාමීන් වහන්සේගේ අභියස.